හරි පුතේ මේ රිවිෂන් එකේ හරි මේ වැඩේ ඕගනික් වල අන්තිම ලකුණ ගන්න තමයි හදන්නේ. හරි මම ඔයාලට දැන් ලකුණු 15ක් 20ක් 15ක් විතර ගන්න පුළුවන් විදිහට වැඩේ හදලා තියෙන්නේ. මේ ලකුණත් කොහොම හරි ගන්න හැමදාම විභාගෙට ගන්න පුළුවන් ලකුණක්. හරි හැමදාම විභාගෙට එන තැනක්. කියන්නේ අනිවාර්යෙන් විභාගෙට ලකුණක් ෂුවර්ම තැනක් තමයි IUPAC නාමකරණය කියලා කියන්නේ. හරි හැමදාම පාස් පේපර් ප්‍රශ්න ආරම්භ කරන හැම අවුරුද්දකම තියෙනවා අනිවාර්යෙන් මේක MCQ එකක්. හරි අනිත් එක තමයි ඕගනික් වල ගොඩාක් ළමයි හිතන් ඉන්නේ පොතේ මැජික් පෙන්වන්න පුළුවන් කියලා. ඕගනික් වල මැජික් පෙන්වන්න බෑ. හරි අනිවාර්යෙන් ඕගනික් වල මහන්සි වෙන්න ඕන පාඩම් කරන්න දේවල් ටිකක් තියෙනවාම තමයි. හරි ප්‍රතික්‍රියා ගන්න නැතුව ඒව මේ මැජික් කරන්න බෑ. හරි මම දැකලා තියෙනවා අමාර කට්ටිය කියන ඕගනික් මැජික් නෑ. හරි මේකේ මහන්සි වෙලා වැඩ කරන්න අනිවාර්යෙන් ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හරි අපි යන් IUPAC නාමකරණයට හරි ඇත්තටම IUPAC නාමකරණය ගත්තාම මෙහෙමයි පුතේ. හරි IUPAC නාමකරණයේදී හරි මේ දේවල් ටිකවා දැනන් ඉන්න ඕන. IUPAC නාමකරණයක් කරන්න පුළුවන් මෙන්න මේ සුද්ධාන්ත දෙන්න ඉස්සෙල්ලම දැනන් ඉන්න ඕන පුතේ. මුලින්ම ආට පුළුවන් වෙන්න ඕන පුතේ මොකක් අඳුරගන්නේ? දිගම කාබන් දාමය කියන එක ගැන අඳුරගන්න පුළුවන් වෙන්න ඕන. මොකද්ද? දිගම කාබන් දාමය අඳුරගන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ පුතේ කාබන් දාමය මොනව කරන්න පුළුවන් වෙන්න ඕනේ? අංකණය කරන්න පුළුවන් වෙන්න ඕන. අංකණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ තමයි පුතේ නාමකරණය කියන එක කෙනාට එන්න ඕන. මම පිළිවෙලකට එන්නේ. හරි මගේ පන්ති වල සෑහෙන්න පිළිවෙලක් තියෙනවා වැඩවල. ඒකින්ද අන්තිම මොහොත වෙනකන් ඉන්න. හරි මට හදිස්සියක් නැහැ. මම දැකලා තියෙන සමහර කට්ටිය පළවෙනි ගානේම IUPAC නාමකරණය ඔක්කොම කියලා දීලා ඉවරයි. එහෙම බෑ. මේක වෙන්න තියෙන දේවල් වෙනස් වෙන්න තියෙන දේවල් විභාගෙට එන්න පුළුවන් දේවල් ඔක්කොම මම කියලා දෙනවා. හරි ඒකින්ද කලබල වෙන්න නැතුව අහන් ඉන්න. දිගම කාබන් දාමය අංකණය සහ නාමකරණය. හරි අහන්නකෝ දිගම කාබන් දාමය අංකණය සහ නාමකරණය. පුතේ මම මුලින්ම එන්නම් දිගම කාබන් දාමය කොහොමද අඳුරගන්නේ? පුතේ දිගම කාබන් දාමය අඳුරගන්න පුළුවන්. හරි දිගම කාබන් දාමයක් හොයාගන්න ප්‍රධාන සිද්ධාන්ත තුනයි. එක දිගම කාබන් දාමයක් නම් මේකේ සිද්ධාන්ත පළවෙනි සිද්ධාන්තය තමයි උපරිම කාබන් පරමාණු හැකි හැම විටම මේ මම කියන වචනේ හොඳට බලා ගන්න. හැකි සෑම විටම උපරිම කාබන් පරමාණු සංඛ්‍යාවක් අඩංගු විය යුතුය. හරි ඒක තමයි පළවෙනි එක්කෙන. හැකි හැම වෙලාවෙම උපරිම කාබන් සංඛ්‍යාවක් අඩංගු වෙන්න ඕන දිගම කාබන් දාමය. අහන්නකෝ දැන් සර් මේ වගේ එකක් දුන්නොත් පුතේ ඉතින් වෙන කිසිම කාබන් දාමයක් නැහැනේ. මේක විතරමයි තියෙන්නේ. මේ කාබන් 3ක මෙයා විතරමයි ඉන්නේ. හැබැයි මෙන්න මේ වගේ කෙනෙක් දුන්නොත් විභාගෙට මේ දිගම කාබන් දාමය තෝරන්න කියලා මේ වගේ. දැන් ඉතින් ඔයාලට මේව හුරුයිනේ. හරි දිගම කාබන් දාමය තෝරන්න කියලා මෙහෙම කෙනෙක් දුන්නොත් පුතේ මේ මෙහෙම ගත්තොත් මේ පැත්තට ගියොත් කාබන් කීයේ? මෙහෙම දිගම එක්කෙනා ගත්තොත් 1 2 3 4යි. මෙහෙම ගියොත් පුතේ මෙතනින් පටන් අරන් මෙහෙම ගියොත් 1 2 3 4. එහෙනම් දිගම කාබන් දාමයේ විදිහට මේ ඕන එකක් තෝරගන්න පුළුවන්. හරි මේකත් හානියක් නෑ. හැබැයි පුතේ මෙහෙම සිද්ධියක් වුණොත් තමයි අවුල වෙන්නේ. හරි දිගම කාබන් දාමය තෝරන්න ගියාම තියෙන ගැටලු මෙන්න දැන් එනවා මෙහෙම එක්කෙනෙක්. හරි CH3 CH2 CH3 ඔන්න දිගම කාබන් දාමයේ හැම වෙලාවෙම හැකි සෑම විටම උපරිම කාබන් සංඛ්‍යාවක් අඩංගු වෙන්න ඕනේ. දැන් මේ වගේ කෙනෙක් ආවොත් පුතේ දිගම කාබන් දාමයේ තෝරද්දී මේ ළමෙක් කියන මේ මම මේ දිගම එක්කෙනා විදිහට මෙයා තෝරනවා. එහෙනම් කවුද? 1 කාබන් 1 2 3 4 5ක් තියෙනවා. ඒකේ කාබන් 5ක් තියෙනවා. තව ළමෙක් කියනවා නෑ මම දිගම කාබන් දාමයේ විදිහට මෙහෙම තෝරනවා. බලන්නකෝ 1 2 3 4යි. එතකොට කාබන් 4යි. එහෙනම් මේක දිගම කාබන් දාමයේ විදිහට තෝරපු කෙනෙක්ගේ වැරදි. දිගම කාබන් දාමයේ වෙන්න ඕනේ මෙයා. එහෙනම් පුතේ දිගම කාබන් දාමයේ උපරිම කාබන් සංඛ්‍යාවක් ඉන්න ඕනේ. එතකොට ඔයා මේව තියරි විදිහට ලියා ගන්න ඕනේ. හරි දිගම කාබන් දාමයේ උපරිම මේකෙදි මෙයත් හරි සර් මෙයත් හරි. හැබැයි මේකෙදි මෙයා වැරදි දිගම කාබන් දාමයේ විදිහට. හේතුව මෙතනින් පටන් ගත්තොත් 1 2 3 4. එතකොට මේ පැත්තට ගියත් 1 2 3 4යි වැඩක් නැහැ. හැබැයි දිගම එක්කෙනා විදිහට මෙයා ගත්තොත් 1 2 3 4 5 හානියක් නැහැ නේ. එහෙනම් දිගම කාබන් දාමයේ මේකේ මෙයා හරි ඔන්නෝ මතක තියෙන්න උපරිම කාබන් සංඛ්‍යාවක් අඩංගු වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි නීතිය. හරි හැකි හැම වෙලාවකම හරි එහෙමත් නැත්නම් දෙවනි ක්‍රමය තමයි හරි දෙවනි විදිය දෙවනි સિદ્ધාන්තය තමයි මේකේ එක්ක උපරිම කාබන් සංඛ්‍යාව
කවදාවත් පුතේ දිගම කාබන් දාමයේ අතරමැද නැත්තම් මේකට කියනවා දිගම කාබන් දාමය සන්තතික වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ පුතේ කවදාවත්ම මේ විදියට දිගම කාබන් දාමයේ අතරමැද මෙහෙම කවුරුවත් වෙනත් පරමාණු ඉන්න බෑ. බලන්න මෙතන ඔක්සිජන් කෙනෙක් ඉන්නවා. අපිට මෙන්න මෙයාට කිව්වට පුතේ දිගම කාබන් දාමයේ කාබන් 3යි කියලා. මේ හානියක් නැහැනේ. අතරමැද වෙනත් පරමාණු නැහැ. අපි විභාගයට හවුත් මෙයාගේ කාබන් කීයද? 3යි. දිගම කාබන් දාමයේ කාබන්ල 3යි. හැබැයි මෙයාගේ දිගම කාබන් දාමයේ කාබන් 3යි කියලා කියන්න බෑ. මේ අතරමැද මොනවයි තියෙන්නේ? මෙන්න මේ වගේ ඔක්සිජන් පරමාණුවක් තියෙනවා නම් මේකේ දිගම කාබන් දාමයේ කාබන් කීයද තියෙන්නේ? 2යි. මෙතනින් කාබන් දාමයේ කොටස් දෙකකට වෙන් වෙනවා දිගම කාබන් දාමයේ. ඉතින් මතක තියාගන්න දිගම කාබන් දාමයේ තෝරද්දී සන්තතික වෙන්න ඕන. අතරමැද වෙනත් පරමාණු තියෙන්න බෑ. ඊළඟට තුන්වෙනි එක්කෙනා වැදගත්. හරි අංක කිරීම මම පස්සේ කියලා දෙන්නම්. ඉස්සෙල්ලම දිගම කාබන් දාමයේ තෝරගන්න විදිහ දැනන් ඉන්න ඉපයි. පිළිවෙලට යන් අපි හදිස්සියක් නැහැ. හරි තුන්වෙනි එක්කෙනා මේක 2000 මට මතක හැටියට 2002 හෝ 2003 විභාග ප්‍රශ්නෙට අතිශයින්ම වැදගත් කෙනා. මේක ගොඩාක් ළමයි දන්නේ නැහැ. හරි දිගම කාබන් දාමයේ තෝරගද්දී මෙන්න මෙයා. හරි තුන්වෙනි සිද්ධාන්තය තමයි පුතේ. තුන්වෙනි සිද්ධාන්තය තමයි දිගම කාබන් දාමයක් අනිවාර්යෙන් මේක සන්තතික වෙන්න ඕන. තුන්වෙනි එක්කෙනා තමයි වා උදාහරණ ලියා ගන්න හේතුත් එක්ක. තුන්වෙනි එක්කෙනා තමයි පුතේ මතක තියාගන්න මේ කවුරු හරි ව්‍යුහය ඇතුලේ අසන්තෘප්තතාවයක් එහෙම නැත්නම් ditth බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම දිගම කාබන් දාමයට ඇතුළත් වෙන්න ඕන. මාරම උලයිද සර් මේ මට පොඩ්ඩක් ඒකට උදාහරණයක් කියලා දෙන්නකෝ. ditth බන්ධන හරි ත්‍රිත්ව බන්ධන හරි තියෙද්දි ඒවා දිගම කාබන් දාමයට ඇතුල් වෙන්න ඕන කියලා කියනෝනේ. හරි. අපි මෙතනින් වැඩේ පටන් ගමු. හරි. අපි මෙතනින් වැඩේ පටන් ගමු. හරි. හරි. ඔන්න. දැන් මොකෝ කියන්නේ? ඔන්න මම කියනවා දැන් ළමෙක් කියනවා සර් ඔයා කියන දිගම කාබන් දාමයේ උපරිම කාබන් සංඛ්‍යාවක් තියෙනවා ළමෙක් කියනවා මෙහෙම. හරි මම මෙහෙම යනවා. හරි මම මේක තව චුට්ටක් දික් කරන්න. මෙහෙම. මෙහෙම. මේ ළමෙක් කියනවා මේ සර් මම දිගම කාබන් දාමයේ තෝරන්නයි යන්නේ මං කියනවා හරි. ළමෙක් කියනවා මම දිගම කාබන් දාමයේ විදිහට මෙහෙම තෝරන මේ එක මෙහෙම මෙයා තෝරන මෙතනින් 1 2 3 4 1 2 3 මෙතනින් උඩට නැග්ග 4 5 6 බලන්නකො කාබන් කීයක් ගන්න පුළුවන් උපරිම 6යි 1 2 3 4 5 6 එහෙනම් අපිට මෙහෙම ගත්තොත් කාබන් 6ක් එනවා. මෙහෙම ගත්තොත් 1 2 3 4 5යි. කාබන් කියන්නේ 5යි. කාබන් 5යි. හරි මෙහෙම ගත්තොත් කාබන් 5යි. තව ළමෙක් කියනවා සර් අපිට මෙහෙමත් පුළුවන් නේ. හරි තව ළමෙක් කියනවා අපිට මෙහෙමත් පුළුවන් නේ. දැන් එතකොට මේ දෙන්නගෙන් දිගම කාබන් දාමයේ තෝරගත්තී. හරි දිගම කාබන් දාමයේ තෝරගත්තී තව ක්‍රමයක් තියෙනවා මේ. මෙතනින් පටන් අරගෙන මෙහෙම ඇවිල්ලා මෙහෙම අංක කරගෙන යන්න පුළුවන්. එතකොට කාබන් කීයේ 1 2 3 4 5 6. එතකොටත් කාබන් 6 එක්කෙනෙක් ඉන්නවා. එහෙනම් 6 අවස්ථා දෙකක් ඉන්නවා 5 එක්කෙනෙක් ඉන්නවා. මාර සීන් එක කියන්නේ පුතේ මෙන්න මේ අවස්ථාව අපිට කොහොමත් අයින් කරන්න වෙනවා. ඇයි? මොකද මේ බලන්නකො මම ඉගෙනුවා තීරයක් මොකද ditth බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දිගම කාබන් දාමයේ ඉන්න ඕනේ. ඉතින් එතකොට සර් උපරිම කාබන් ගාණක් එන්නේ නැහනේ. ඔව්. අන්නේ සිද්ධාන්තේ මේ සිද්ධාන්තේ හොඳට මතක තියෙන්න ඕනේ. මේක හැකි හැම වෙලාවටම විතරයි. මෙතෙන්දී එහෙම කරන්න බෑ. මොකද දිගම කාබන් දාමයට අනිවාර්යයෙන්ම මේ ditth බන්ධනයක් හරි ත්‍රිත්ව බන්ධනයක් හරි තියෙන කොටස අයිති වෙන්නම ඕන. මම ඔක අංක කරද්දි කියලා දෙන්නම්. හරි අංක කරද්දි මම කියලා දෙන්නම්. හරි එතකොට මෙයාගේ අංක වෙද්දී මේ කාබන් දාමේ කාබන් 1 2 3 4 5 6 ආපු අවස්ථාව වැරදි පුතේ. මේක දිගම කාබන් දාමයේ වෙන්නේ නැහැ. ඇයි හේතුව? ditth බන්ධනය හෝ ත්‍රිත්ව බන්ධනය මේකට අයිති නැහැ. එතකොට සර් මේ දෙන්නගෙන් ගත්තොත් දැන් මේ පැත්තට ගියොත් කාබන් 1 2 3 4 5 මේ දිගේ එක්කෙනා. එතකොට පුතේ මෙයාගේ ගත්තාම මේ කාබන් 5යි. අවුලක් නැහැ සර් නේ කාබන් 5යිනේ. හැබැයි මෙයාගේ කාබන් 6ක් තියෙනවා. ditth බන්ධනෙත් අයිති වෙලා මෙතනින් පටන් අරගත්තොත් 1 2 3 4 5 6 කාබන් 6ක් තියෙනවා. මේ පැත්තට කාබන් 5යි. එන වැඩි අවස්ථාව වෙච්ච මෙන්න මෙයා තමයි පුතේ දිගම කාබන් දාමය. මෙයාත් නෙමෙයි මෙයාගේ කාබන් 5යිනේ. එහෙනම් හරි උත්තරේ වෙන්නේ මෙයා. ඔන්නෝම පුතේ දිගම කාබන් දාමය අඳුර ගන්න තියෙද්දී න ගැටලු.
හරි විභාගයට ගියාම ඕව එන ගැටලු ළමයිට මේක 2002 දී ආව මේක තමයි ආපු අමාරුම එක්කෙනා මෙච්චර කාලයකට කාබන් දාම අඳුර ගන්න. හරි එන්න දැන් ඔයා නීති 3 දන්නවා දිගම කාබන් දාමේ අඳුර ගන්න. එකක් පුළුවන් හැම වෙලාවෙම උපරිම කාබන් ගාණක් තියෙන්න ඕන. ඊළඟට සන්තතික වෙන්න ඕනේ. ඒ කියන්නේ අතරමැද වෙනත් පරමාණු තියෙන්න බෑ නෑනේ. මේ වගේ වෙනත් නෑනේ. ඔක්සිජන් වෙන පරමාණු නෑනේ. ඒ වගේම ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන ඉන්න වෙලාවට ඒවා දිගම කාබන් දාමයට අයිති වෙන්න ඕන. ඔන්න ඔය නීති තුන, ඔය සිද්ධාන්ත තුන අසුරෙන් තමයි දිගම කාබන් දාමේ අඳුරගන්නේ. ඊට පස්සේ පුතේ අංකණය කරන්නේ කොහොමද? අංකණය කියන්නේ සර් ඔයා දැකලා තියෙනවද දන්නේ මේක අංක දෙනවා මේකට 1 2 3 4 ඔහොම 5 දෙනවා අංක. ඔය අංක දෙන විදියක් තියෙනවා. ඒකට තමයි කියන්නේ මොකද්ද? අංකණය. ඔය අංක දෙන විදියට තමයි මොකද්ද කියන්නේ? අංකණය. පුතේ අංකණය කරන්න ඒත් ඔය වගේම පොඩි පොඩි සිද්ධි ටිකක් තියෙන්නේ. හරි පොඩි පොඩි සිද්ධි ටිකක් තියෙන්නේ. පුතේ අංකණය කරද්දී ප්‍රමුඛතාවයක් තියෙනවා. ඒ කියන්නේ අර හැම එකකම හරි ගමෙත් ඉන්න ඕනේ පුතේ ප්‍රධානියෝ. හරි මොනවා හරි දෙයක් හම්බෙද්දි ගමට හරි ගමේ ප්‍රධානීන්ට තමයි ඉස්සෙල්ලා හම්බෙන්නේ. ඊට පස්සේ ඉන්න ප්‍රධානීන්ට. එහෙම පහලටනේ යන්නේ. ඒ වගේ අංක කරද්දී පුතේ එන ඩයල් ඉන්නවා, සාමාන්‍ය මිනිස්සු ඉන්නවා, මුකුත්ම නැති වෙලාවට පොර වෙලා ඉන්න කට්ටියක් ඉන්නවා. හරි. එහෙනම් අංකණය කරද්දී පුතේ හරි අංකණයේ ප්‍රමුඛතාවයේ වැඩිම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩවලට. ඊට පස්සේ පුතේ අසන්තෘප්තතා. මොනවද අනේ අසන්තෘප්තතා කියලා කියන්නේ? කොහේදී හරි ඔයා දන්නවා අසන්තෘප්තතා කියලා කියන්නේ පුතේ ද්විත්ව බන්ධනයි ත්‍රිත්ව බන්ධන හරි තිබුණොත් හරි ඒවට කියනවා අසන්තෘප්තතා. එන අංක ප්‍රමුඛතාවයේ වැඩිම කෙනා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ, ඊළඟට අසන්තෘප්තතා, ඊළඟට ආදේශිත. මොනවද සර් මේ මගුල්? ආදේශිත ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩලු ආදේශිතලු මොනවද අනේ අපිට ඔය කිසිම දෙයක් තේරෙන්නේ නැහැ නේ. හරි මං ගානට කියලා දෙන්න මං කොහොනේ කලබල වෙන්න එපා. පුතේ අර සාමාන්‍යයෙන් ඩයල් එක නම් ඒ කියන්නේ මං කිව්වේ මේ කියන්නේ හොඳම කෙනා නම් සුපිරිම කෙනා නම් මං කියවනේ අඩු අංක එන්න ඕන. මොකද ප්‍රමුඛතාවයෙන් වැඩි කෙනාට අඩු අංක. එතකොට 1 2 3 4 5 කියලා අංක දුන්නොත් පුතේ අඩු අංක මොනවද? 1 2 3 4 5. හරි. අඩු අංකය වෙන්නේ දැන් මේකේ අඩු අංක 1 2 ඔය විදිහටනේ අඩු අංක එන්නේ. 3ට වඩා 2 අඩුයි. සමහර කට්ටියන්ට ඕක කිව්වම තේරෙන්නේ නැහැ. ප්‍රමුඛතාවයෙන් වැඩි කෙනාට අඩු අංකය දෙන්න ඕනේ. කියන්නේ දැන් පහළ තියෙන අංකය අඩු වෙන්න ඕනේ. ඉස්සරහට කියලා දෙන්න කලබල වෙන්න එපා. හරි අඩු අංක එන්න ඔළුවේ තියාගන්න ප්‍රමුඛතාවයෙන් වැඩි කෙනාට අඩු අංකයක් එන්න ඕන. හරි. ඔක කොහොම පැත්තකින් තියෙනවා. එන්න ඔන්න මම අංක කරගෙන යනවා. හොඳට අහගන්න. හරි. ඔන්න අංක කරගෙන යද්දි පුතේ මෙන්න ඔන්න මම දිගම මේ හයිඩ්‍රෝකාබන් දාමයක් මෙහෙම ගත්තා. හරි පිළිවෙලකට යන්න. ඒකෙන්ද කලබල වෙන්න එපා. එන සංයමයෙන් අහන් ඉන්න. හරි. කලබල වෙන්න එපා. හරි දැන් සර් මට මේකේ දිගම කාබන් දාමයේ අංක කරාම පුතේ මම මේ පැත්තට අංක කරගෙන යනවා. හරි මෙන්න මේක සර් මම දිගම කාබන් දාමයේ කියලා හිතනවා. ඕනනම් දරුවෙන්ට මේක ගන්නත් පුළුවන්. හානියක් නැහැ. එතකොට අංක කරගෙන යද්දි පුතේ මේකේ මෙන්න මේ වගේ දිගම කාබන් දාමයේ මේකනේ මේකට පිටතින් මේ විදිහට ඇමිනිලා තියෙන මෙන්න මේ වගේ කොටස් වලට තමයි අපි කියන්නේ මොනවයි කියලා පුතේ ආදේශිත. මේ වගේ කොටස් වලට කියන නම ආදේශිත. පුතේ මෙන්න මේ ආදේශිත එකක් විතරක් තියෙනවා නම් ආදේශිතයක් විතරක් තියෙන වෙලාවට පුතේ අංක කරගෙන යද්දී අංක කරන්න දිශාව තීරණය කරන්නේ ආදේශිතයට අඩු අංක ලැබෙන විදිහට. මොකද ආදේශිත මේ දිගම හයිඩ්‍රෝකාබන් දාමයට එළියෙන් මේකනේ දිගම එක ඊට එළියෙන් ඉන්නේවට කිව්වා ආදේශිත. ඒ ආදේශිතයක් තියෙන වෙලාවට එයාට අඩු අංකය ලැබෙන විදිහට අංක කරගෙන යනවා. එහෙනම් අපි මේ පැත්තෙන් අංක කරන් ගියොත් 1 2 3. එහෙනම් ආදේශිතයේ බැඳුණු කාබන්ට ඇවිල්ලා තියෙන අංක 2. මේ පැත්තට අංක කරගෙන ගියොත් 1 2 3. ඒත් පුතේ මොකක්ද දෙන්නේ ආදේශිතයේ බැඳුණු කෙනාට අංක 2. එහෙනම් පුතේ මේ පැත්තට අංක කරන් ගියත් මේ පැත්තට අංක කරන් ගියත් දෙකම හරි. ඒක තමන්ගේ කැමැත්තට අනුව අංක කරන්න පුළුවන්. එතකොට සර් මේ වගේ ආදේශිත විදියට මොනවයි සාමාන්‍යයෙන් අපිට ඉන්න පුළුවන්. හරි ගොඩාක් ඒවා ඉන්න පුළුවන්. මම නිකන් මෙතනදී ලාවට මතක් කරන්නම්. NO2 වගේ කට්ටිය, ක්ලෝරින් වගේ කට්ටිය, අර ෆ්ලුවරින් වගේ කට්ටිය මේ වගේ ආදේශිත. එහෙම නැත්නම් මේ වගේ කට්ටිය ආදේශිත වෙන්න පුළුවන්. සමහරලාට පුතේ බෙන්සීන් වලල්ල පවා ආදේශිත වෙන්න පුළුවන්. මේවා ආදේශිත විදියට ඉන්න පුළුවන්. හරි එක එක තැන අනුව කලබල වෙන්න එපා. මේ වගේව ආදේශිත වෙන්න පුළුවන්. ආදේශිත එකක් ඉන්නව නම් එයාට මොන අංකයක් ලැබෙන විදිහට අඩු අංකයක් බලන්න. දෙක හම්බෙන්නේ මේ හැමතැනම ආදේශිතයේ බැඳුණු කාබන්ට අඩු අංකයක් ලැබිලා තියෙනවා. හරි.
මේකේ ආදේශිත විතරක් ඉන්න වෙලාවක් හිතලා තියෙන්නේ. හරි. මම මුලින්ම ගත්තේ ආදේශිත විතරක් ඉන්න වෙලාවක්. ඔන්න තව එකක් බලමු. හරි. තව එකක් බලමු. හැම වෙලාවකම මම කියලා දෙන මේ නීති ටික පුරුදු වෙන්න. හරි. කවදාවත් වරදින්නේ නැහැ පුතේ. හරි. මේවා භාගයට ගණන් ගිහිල්ලා තමයි විභාගයට නාගන්නේ කට්ටිය. හරි. භාගයට දන්නේ. හරි. මම කෙස් ගහන කියලා දෙනවා. හරි. ඒකින්ද කලබල වෙන්න නැතුව අහන් ඉන්න. මෙයා අංක කරගෙන යද්දි පුතේ මෙන්න ළමෙක් කියනවා සර් මෙන්න දිගම කාබන් දාමයේ අංක කරගෙන යනවා 1 2 3 4. එහෙනම් මේ ආදේශිතයක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් බ්‍රෝමීන්ටත්. හරි. මේ ප්‍රධාන හයිඩ්‍රෝකාබන් දාමයෙන් පිටත එයාගේ කෙනෙක්ට බැඳිච්ච මෙයා Br ආදේශිත. එතකොට සර් මේ Br ට ඇවිල්ලා තියෙන මේ වෙලාවේ අංක 2. සර් මම මේ පැත්ත ළමයෙක් හිතන මේ පැත්තට අංක කරගෙන යනවා. එයා අංක කරගෙන ආවොත් 1 2 3 4. එතකොට මෙතනට Br ට ඇවිල්ලා තියෙන අංක කීයේ? අංක 3. මේ Br ට ලැබුණු අංකය අංක 3. එතකොට පුතේ අපි සාමාන්‍යයෙන් කිව්වා කොයි විදියට අංක කරන දිශාව වෙන්න ඕන? ආදේශිත වලට අඩු අංකයක් වෙන විදියට මේ. එහෙනම් අපේ අංකන දිශාව වෙන්න ඕන මේ Br ට 2 ආපු මෙයා. එහෙනම් මේ පැත්තට තමයි අපි අංක කරන්න ඕන. නාමකරණය කරන්න කලින් අංක කරන්න එපා. අංක කරන්න ඕන මේ පැත්තට. මේ පැත්තට අංක කරත් වැරදියි. එතකොට Br ට එන්නේ 3. ඔන්න ඒකත් හරි. එහෙනම් මේ දිශාව වැරදි. තව බලමු. හරි. ඔන්න ආදේශිතයක් ආවහම කරන්නේ කොහොමද කියලා දැනගත්තා. මම කෙස් ගහට කියලා දෙනවා. හරි. එක ආදේශිතයක් ආවහම කරන්නේ. එතකොට සර් මේ ආදේශිත දෙකකට සමාන අංක ආවොත් හරි අපි නිකන් බලමු මෙහෙම එන්න පුළුවන් හැම එකම කියලා දෙනවා. හරි. බිඳුවේ ඉන්න කෙනෙක්ට උනත් ගොඩ දා ගන්න පුළුවන්. ඊළඟ උදාහරණය. හරි. මගේ විදියට සෙට් වුණාම හරිම තමයි. ආයි විභාගයක්දී ඕන මගුලකට ගොඩ දා ගන්න පුළුවන්. හරි. ඕන එක. මේකේ නීති ටික හරියට දැනන් ඉන්න ඕන පුතේ. මේකේ නීති ටිකයි හරියට දැනන් ඉන්න ඕන. මේක භාගයට දන්නේ සමහර ළමයි. හරි. එතකොට ප්‍රශ්න කරගන්න පුළුවන් වෙයි යන්තම් අටව ගන්න. ඒකට කෙස් ගහට දන්නේ නැහනේ. එතකොට ප්‍රශ්න විභාගයට ගියාම සැකයි. හරි. සර් මම මේක මෙන්න දිගම කාබන් දාමයේ හරි හානියක් නැහැනේ. කාබන් 1 2 3 4 හානියක් නැහැ. මේවා ආදේශිත මේවා ආදේශිත දිගම කාබන් දාමයට පිටතින් ඉන්න මේ වගේ ඒවා ආදේශිත. එතකොට පුතේ මේ ආදේශිත ගත්තහම හරි අංක කරගෙන යන්නේ. හරි අංක කරගන්න එපා පුතේ. නම් කරන්න කලින් මොන මගුල කරන්නත් අංක කරගෙන ඉන්න ගන්න. මම මේ පැත්තට අංක කරගෙන යනවා මට ලේසි වෙන්න. හරි අංක කරගෙන ගියොත් 1 2 3 4. එතකොට පුතේ මෙතනට බ්‍රෝමීන්ට 2 එනවා. ක්ලෝරීන්ට 3 එනවා. මේ 2023 එක්කෙනෙක්ට උනත් අල්ල ගන්න පුළුවන් විදියට කියලා දෙන්නේ. එතකොට තව ළමෙක් කියන සර් මම මේ පැත්තට අංක කරගෙන යන්නම් කියලා. හරි මෙහාට නැතුව මෙහාට. එතකොට 1 2 3 4 මෙහාට අංක කරගෙන ගියොත් පුතේ ක්ලෝරීන්ට කීයන්නේ? ක්ලෝරීන්ට 2. හරි 2 ක්ලෝරීන් එන්නේ. හරි 2 ක්ලෝරීන් එන්නේ. එතකොට බ්‍රෝමීන්ට එන්නේ කීයේ? මේ පැත්තට අංක කරගෙන ආවොත් බ්‍රෝමීන්ට අදාළව 3 එන්නේ. 3 බ්‍රෝමෝ. හරි. එතකොට දැන් බලනවා සර් මාර සීන් එක මේ හැම වෙලාවෙම මෙතන තියෙන මේ ආදේශිතයට 2 සර් මේ පැත්තට අංක කරගෙන ආවත් ආදේශිතයකට 2 ඇවිල්ලානේ. එතකොට සර් ඉතින් කොහෙන් අංක කරගෙන ගියත් ආදේශිතයකට අඩුතම අංකයේ විදියට 2නේ හම්බෙන්නේ. එක හම්බෙන්නේ නැහනේ. මේ ආදේශිතයට ඇවිල්ලා තිනවා මේ පැත්තට අංක කරගෙන ගියාම 2. මේ පැත්තට අංක කරන් ආවම ක්ලෝරීන්ට 2 හම්බ වෙනවා. ඉතින් සර් එතකොට ආදේශිත වලට සමාන අංකනේ. එතකොට සර් අපිට ඕන පැත්තකට අංකණය කරන්න පුළුවන්ද? බෑ. එතකොට පුතේ කරන්නේ ඉංග්‍රීසි හෝදී අකාරාදී පිළිවෙල. මොකද සර් අකාරාදී කියන්නේ? අකාරාදී කියන්නේ අර මේ එක ABCD පිළිවෙල. හරි. ABCD. හරි. අන්නේ ABCD පිළිවෙල. හරි. ABCD පිළිවෙල ඉස්සරහට මෙන එක්කෙනා ABCD ගත්තාම ඉස්සෙල්ලම කියවෙන්නේ B නේ. අන්නේ B ට අඩු අංක එන විදියට තමයි එන්නේ. කොහොම එහෙම කරන්න හේතුවයි ආදේශිත දෙකට කොහෙන් අංක කරත් එකම අංකේ නම් එන්නේ. මේ මෙතනදී B ට ඇවිල්ලා තියෙන්නේ 2 මෙතනට B ට ඇවිල්ලා තියෙන්නේ 3 එහෙනම් පුතේ අංකන දිශාව වෙන්නේ මෙන්න මේ පැත්තට අංක කරොත් වැරදි. එතකොට ළමෙක් මට කියේ මේ ඉතින් ආදේශිත වලට කොහෙන් හරි 2 ඇවිල්ලානේ ආවත් වැඩක් නෑ. මෙහෙන් අංක කරත් 2 එනවනම් මෙහෙන් අංක කරත් 2 එනවනම් මේ දෙන්න බොහෝ වෙලා තියෙන්නේ. එකිනෙකට වෙනස් නම් පුතේ අකාරාදී පිළිවෙලේ ඉස්සෙල්ලම කියවෙන අකුර B නේ. B
බීට අඩු අංකය එන පැත්තට තමයි අංක කරන්නේ. එහෙනම් මේක වැරදි. එහෙනම් බීට අඩු අංකයක් එන මේ පැත්තට තමයි අංක කරන්න ඕන. ආදේශිතයක් ආවම අංකණය කරන්න ඕන විදියකට කියලා දීලා තියෙනවා. අපි ආදේශිත විතරක් තියෙන වෙලාවක ඕන මගුලක් ආදේශිත කරන්න පුළුවන්. හරි. ඒව විතරක් තියෙන විභාගෙට එන්නේ නැත. හරි. වැඩක් නැහැ. හරි. ගාන්ට එන්න. ඊළඟට බලමු අපි අසන්තෘප්තතා විතරක් තියෙනවා නම් ඔන්න එයා අංක කරන්නේ කොහොමද? හරි. මං කෙස් ගහට කියලා දෙන්නම්. හරි. මෙන්න මෙයා අංක කරගෙන යනවා. ළමෙක්ට පුළුවන් මේ පැත්තට අංක කරන්න පුළුවන්. ඕනනම් මේ පැත්තට අංක කරන්න පුළුවන්. ළමෙක් කියන මේ 1 2 3 හරි 1 2 3 මේ පැත්තට මෙහාට අංක කරගෙන ආවොත් මෙහාට පුතේ දිත්ත බන්ධනයට බැඳුණු කාබන්ලා දෙන්න තමයි මේ දෙන්න. මෙයාට හම්බෙච්ච අඩුතම අංකය තමයි කීයේ? මේ දිත්ත බන්ධනයේ බැඳුණු කාබන් කෙනෙක්ට හම්බෙච්ච අඩුතම අංකය කීයේ පුතේ? දිත්ත බන්ධනයට බැඳුණු කාබන් කෙනෙක්ට හම්බෙච්ච අඩුතම අංකය. හරි. දිත්ත බන්ධනයකට බැඳුණු කාබන් කෙනෙක්ට හම්බෙච්ච අඩුතම අංකය තමයි මේ පැත්තට අංක කරගෙන යද්දී අඩුතම අංකය කාබන්ට ආපු 2. හැබැයි මේ පැත්තට අංකගණනය කරගෙන ආපු එකෙනිට දිත්ත බන්ධනයට බැඳුණු කාබන්ට ආපු අඩුතම අංකය කීයේ? මේ පැත්තට අංකණය කරාම මේ පැත්තට අංකණය කරාම දිත්ත බන්ධනයකට බැඳුණු කාබන්ට ආපු අඩුතම අංකය අංක 1. අංක 1 සහ 2. එහෙනම් පුතේ අංකන දිශාව වෙන්න ඕන මේක. මතක තියාගන්න අසන්තෘප්තතාවයක් තියෙද්දී එයා මේක ආදේශිත මුකුත් මගුල් නැහනේ. එහෙනම් අඩු අංකයක් එන්න ඕන කාටේ? අසන්තෘප්තතාවයේ දිත්ත බන්ධනයට අඩු අංකයක් එන විදිහට තමයි එන්න ඕන. එතකොට මේ හානියක් නැහනේ. තව එකක් බලමු. ත්‍රිත්ත බන්ධනයක් තිබුණත් ওই විදිහටම තමයි. තව එකයි වැඩි උදාහරණ ගන්නෑ. හරි. වැඩි අරන් මේව කරන්නේ. මෙයා බලමු. මෙන්න පුතේ දිගම කාබන් දාමය. හරි. සර් මෙයාගේ අඩු අංකය ගන්න කොහොමද? ඕන ළමයට මේ පැත්තට අංක කරන් ගියොත් 1 2 3 4 5. ඕන ළමයට මේ පැත්තට අංකණය කරන්න පුළුවන් 1 2 3 4 5. එතකොට පුතේ දිත්ත බන්ධනයට බැඳුණු කාබන් කෙනෙක්ට ආපු අඩුම අංකය කීයේ? මෙතනින් නම් අංක 2. මෙතනින් ආවොත් අඩුම අංක 1 2 වෙද්දි 3. එහෙනම් අංකන දිශාව අඩු වෙන්නේ මේ පැත්ත තමයි හරි. මෙහෙන් අංකණය කරොත් වැරදි. දිත්ත බන්ධනයට එන අඩුම අංකය මෙහෙන් ආවොත් 3. මෙහෙන් ගියොත් 2. එහෙනම් අඩුම අංකය වෙන විදියට තමයි අංකණය වෙන්න ඕන. දිත්ත බන්ධන විතරක් ඉන්න වෙලාවට අංකණය කරන්නේ ඔහොමයි. ඔය වගේ ඒවා විභාගෙට එන්නේ නැත. ඊට පස්සේ බලමු ක්‍රියාකාරී කාණ්ඩ කියන ඒවා. මාර සීන් එකනේ. මාර සීන් එක උන්න. ක්‍රියාකාරී කාණ්ඩ ගැන හරි. ක්‍රියාකාරී කාණ්ඩ ගැන ගත්තාම හරි. ක්‍රියාකාරී කාණ්ඩ ගැන ගත්තාම මාර සීන් එක. හරි. ක්‍රියාකාරී කාණ්ඩ විතරක්ම හිටියොත් කොහොමද කරන්නේ? හරි. ක්‍රියාකාරී කාණ්ඩ විතරක්ම හිටියොත් කොහොමද කරන්නේ? හරි. ඊටත් එන්න කලින් මං ආදේශිතේකුයි දිත්ත බන්ධනේකුයි හිටියොත් මොකද්ද කරන්නේ කියලා බලමු. හරි. මේ නීති ටික හරියට බලන්න ඕන. ඔන්න මෙහෙම පොඩි සීන් එකක් තියෙනවා. හරි. හරි. අංක කරගෙන යනවා. හරි. ඔන්න පුතේ මේකේ දිගම හයිඩ්‍රොක් දැන් දිගම කාබන් දාමය කියලා තියෙන එකම කාබන් දාමයනේ තියෙන්නේ මේක විතරයි. හානියක් නැහැ. ඒක තෝරගත්තා. ඒක තෝරගත්තාම සර් අංකණය කරන්න ඕන. අංකණය කරද්දී ප්‍රමුඛතාවයෙන් වැඩි කෙනා ක්‍රියාකාරී කාණ්ඩ. ඊළඟට අසන්තෘප්තතාව වලට ඊට පස්සේ තමයි ආදේශිත වලට. හරි. පුතේ හොඳට බලන්න මේක. කෙස් ගහට වැදගත්. පුතේ මේ වගේ වෙලාවක දැන් මේකේ අසන්තෘප්තතාවයකුත් තියෙනවා. මේ වගේ ඉන්න BR ලා වගේ ආදේශිතයකුත් ඉන්නවා. අසන්තෘප්තතාවයයි ආදේශිතයයි කියන දෙන්නම ඉන්නවා. දැන් මේ දෙන්න අංකණය කරද්දී දරුවෙක් මේ පැත්තට අංකණය කරගෙන යනවා 1 2 3 4 විදියට. එතකොට පුතේ දිත්ත බන්ධනයට ආපු අංකය කීයේ? මේ දිත්ත බන්ධනයට බැඳුණු කාබන් කෙනෙක්ට ආපු අඩුම අංකය කීයේ? අංක 1. ආදේශිතයක් විදියට ඉන්න බ්‍රෝමීන්ට ආපු අඩුතම අංකය කීයේ? අංක 3. එතකොට මගෙන් අහනවා දරුවෙක් මේ පැත්තට මට අංකණය කරන්න බැයිද? එතකොට අංකණය කරගෙන ගියොත් පුතේ මෙන්න දිත්ත බන්ධනයට එන අඩුම අංකය 1 2 3 4. එහෙනම් දිත්ත බන්ධනයකට එන අඩුම අංකය 3. ආදේශිතයකට එන්න පුළුවන් අඩුම අංකය කීයද එන්නේ? 2. දැන් මගෙන් දරුවෙක් අහයි සර් මේ මෙතනදී BR ට 3 ඇවිල්ලා තින්නේ මෙතනට BR ට 2 ඇවිල්ලා තින්නේ. සර්
මේ වෙලාවේදී අපි කාගේ දිහා බලලද අංකණය අඩු අංක එන විදියට තීරණය කරන්න. පුතේ මේ ප්‍රමුඛතා ශ්‍රේණිය දිහා බැලුවහම අංකණයේදී ප්‍රමුඛතාවයන් එන්න ඕන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් ඉන්නෝ නම් එයා මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ නැහැනේ. ඒ වගේ ඒවා දන්නෙත් නැහැ. කලබල වෙන්න එපා. ඒවා දන්නෙත් නැහැ. ඒ වගේ ඒවා තාම දුන්නෙත් නැහැ. ඒකින්ද ඒව ගැන හිතන්න දෙයක් නැහැ. මේකේ තියෙනවා පුතේ අසන්තෘප්තතාවයකුයි ආදේශිතයකුයි කියන වර්ග දෙකම. මේ ආදේශිත දිත්ත බන්ධනේ අසන්තෘප්තතාව. එතකොට පුතේ අඩු අංකය හම්බෙන්න ඕන. මෙයානේ උඩින් ඉන්නේ. මෙයා තමයි ඩයල් එක. මෙයා ඊට පහළේ. මෙන්න මෙයාට අඩු අංකය ලැබෙන විදිහට තමයි අංකණය වෙන්න ඕන. මෙන්න මේ පැත්තට යද්දී දිත්ත බන්ධනේට අංක 1 හම්බෙනවා. මෙහෙන් යද්දී අංක 3 හම්බෙනවා. නම් පුතේ මෙයාගේ අංකන දිශාව මෙන්න මේ පැත්ත. ඔන්න ඕවා තමයි ළමයිට බැරි. හරි. මේ දෙන්න හිටියොත් පුතේ ඩයල් එක කවුද? මේ දෙන්න විතරක් හිටියොත් ඩයල් එක අසන්තෘප්තතාවය. එයාට අඩු අංකයක් ලැබෙන විදිහට තමයි අංකණය වෙන්න ඕන. හරි. එතකොට නිකන් ආදේශිතය ගණන් ගන්නවත් නැහැ. විභාගෙට එන ඒවා පුතේ මෙන්න ආදේශිතත් ඉන්නවා, අසන්තෘප්තතාවත් ඉන්නවා, ක්‍රියාකාරී කාණ්ඩත් ඉන්නවා. ඔය තුනම ඉන්නේව තමයි විභාගෙට එන්නේ. හරි. එතකොට සර් ඔක්කොම කරන්න කලින් මගුල අපි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කියන එක දැනගන්න ඉන්නපයි. ඒව කියලා දෙන්නම් කෙස් ගහට කියලා දෙන්නම්. හරි. මෙතනින් එහාට විභාගෙට එන්න ඕනේ අංක කරගන්න විදිහ සහ නාමකරණයට එන්නම්. අපි යන් එමෙට. හරි උදේ. හරි. මෙන්න මේක තමයි පුතේ ඔය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ කියන කට්ටිය අඳුර ගන්න තියෙන හොඳම තැන. දැන් මේ නම් කරද්දී දැනන් ඉන්න ඉපයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ. ඒ කට්ටිය අඳුරගන්නේ කොහොමද? හරි මම යට ඉඳන් යාවේ ආදේශිත ගැන කිව්වා, අසන්තෘප්තතාව ගැන කිව්වා, ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ. මේ නාමකරණයට බහින්න හදන්නේ මේව අඳුරගන්න ඉපයි. පුතේ වා දන්නවා මෙන්න මේ විදියට කොහේදී හරි C මෙහෙම එක්කෙනෙක් ආවොත් මෙහෙම කොටසක් තියෙන තැනකට අපි කිව්වා මෙන්න මේ කුට්ටි වලට මේවට කියන නම මොනවද පුතේ? කාබොක්සිලික් අම්ල. පුතේ මෙයාගේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වෙද්දී නාමය තමයි ඔයික් ඇසිඩ්. පොඩි විශේෂත්වයක් තියෙන පුතේ මේ දෙන්න අතර ඔයික් ඇසිඩ් කියලා ලියද්දී අනිවාර්යෙන් මේ හිස් තැනක් තියෙන්න ඕන. ඔයික් කෑල්ල වෙනමත් ඇසිඩ් කෑල්ල වෙනමත් තියෙන්න ඕන. මෙයා ගොඩක් වෙලාවට A level වලදී ආදේශිතයක් වෙන්නේ නැහැ. හරි මෙන්න මේ වගේ සංයෝගවා දන්නවා ප්‍රසන්න සුවඳක් සහිත සංයෝග RCOR. හරි මේවා ප්‍රසන්න සුවඳක් සහිත සංයෝගවා දන්නවා. හරි මේක ඉවර වෙනකම් අහන් ඉන්න කලබල වෙන්නේ නැතුව මේ වගේවට කිව්වා එස්ටරයක්. පුතේ මෙයාගේ නාමය අවසන් වෙන්නේ ඔයේට් කියන නාමයකින්. ඇයි මේව එන්නේ මෙහෙම මං කෙස් 10ට කියලා දෙන්නම්. හරි මේ RCOX කියන්නේ පුතේ මේවට කියන නම අම්ල ක්ලෝරයිඩ්. මේවා එස්ටර මේවට කියන නම අම්ල හේලයිඩ්. ඔයා දන්නවා පුතේ අම්ල හේලයිඩ් වලට උදාහරණ මේවා මෙන්න මේ වගේවා. හරි අම්ල බ්‍රෝමයිඩයක් හරි අම්ල ක්ලෝරයිඩ් හරි මේ ඕනේ එකකට අපි සාමාන්‍යයෙන් කියනවා අම්ල හේලයිඩයක් කියලා. මේවා අම්ල හේලයිඩයක්. ඒ වගේ වට කියනවා ඔයිල් ක්ලෝරයිඩ්. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් RCONH2. ඒ වගේ වට කියනවා ඒමයිඩ්. හරි ඒමයිඩ්. පුතේ ඒමයිඩයක් ගත්තාම අවසන් වෙන්නේ ඒමයිඩ් නැත්නම් කාබොනයිල්. මේ සයනයිඩ් වලට කියන පුතේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වෙද්දී නයිට්‍රයිල් ආදේශිතයක් වෙද්දී සයනෝ. හරි ආදේශිතයක් වෙද්දී සයනෝ. මේ මොකද්ද සර් මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ නාමයයි ආදේශිතයි වෙන්නේ කියලා දෙන්නම් කලබල වෙන්න එපා. පුතේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන් අතරින් ඩයල් එක මේ උඩ ඉන්න කට්ටිය ප්‍රමුඛතාවයෙන් වැඩි අඩු අංකයක් ලැබෙන්න ඕන. හරි මෙයා ඇල්ඩිහයිඩ් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වෙද්දී නම ඇල්ඩිහයිඩ් නැත්නම් L ආදේශිතයක් වෙද්දී මෙයාගේ නාමය ෆෝමයිල්. හරි මේක එල්ලියද්දි කැතයිනේ මේ විදිහට ලියන්නම් ඇල්ඩිහයිඩ්. හරි ඊට පස්සේ මෙයා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වෙද්දී නාමය 1 මෙයා ඔක්සෝ මෙයා OH ඕල් කියලා කියනවා. එහෙම නැත්නම් හයිඩ්‍රොක්සි ආදේශිත. මෙයාගේ NH2 ඇමයින් ඇමිනෝ. කලබලයක් වෙන්න එපා. හරි යන්තම්වත් කලබල වෙන්නේ නැතුව අහන් ඉන්න සර් මට ওই ටික නම් තේරුන්නේ නැහැ මෙලෝ දෙයක්. හරි මේක තේරුම් ගන්න දෙයක් නැහැ. හරි තේරුම් කවුරු හරි යවුවොත් මේක තේරුම් ගන්න මොනවා හරි දෙයක් තියෙනවද නැහැ. හරි මේක නිකන් මතක තියාගන්න ඕන දේවල් ටිකක් විතරයි. මම එන විදිය කියලා දෙන්නම් කෙස් ගහට. හරි ඊට අමතරව පුතේ ওই නාමයන් ගැන කියද්දී ආදේශිතවල නම් ටිකත් ඔය හරියම ලියා ගන්න. හරි මේවා ජීවිතයට පුතේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ වෙන්නේ මේ NO2 වගේ කෙනෙක්ගේ ආදේශිත නාමය පුතේ මෙයා ආදේශිතයක් වෙච්චාම මෙයාගේ නාමය නයිට්‍රෝ. කලබල වෙන්න එපා මේ ටික නිකන් ලියා ගන්න. මේක දැනගන්න ඕනේ. මෙන්න මේ වගේ CH3 කොටසක් ආදේශිතයක් වුණොත් මෙයාට කියන නම මෙතිල්. හරි CH3 CH2 වගේ කොටසක් එද්දි මෙයාගේ නාමය එතිල්. මේ වගේ කුට්ටියක් මේ වගේ තුන් දෙනෙක්ම આવොත් CH3 CH2 මේ කුට්ටියටම කියන ආදේශිත නාමය ප්‍රොපිල්.
ඊට අමතරව තව දැනගන්න ඕන පුතේ ආදේශිත නම් දැන් මේ වගේ ආදේශිත නම් දන්නවනේ මේවා ආදේශිතයක් කියලා විදි නම් ටික දන්නවා. ඊට අමතරව පුතේ හරි සාමාන්‍යයෙන් මේ ෆ්ලුවරින් වගේ කෙනෙක් ආදේශිත වුණොත් කියන නම ෆ්ලුවරෝ. හරි ෆ්ලුවරෝ. ඊට පස්සේ ක්ලෝරින් වගේ කෙනෙක් ආදේශිත වුණොත් මෙතනට දීලා නැහැනේ. ක්ලෝරින් වගේ කෙනෙක් ආදේශිත වුණොත් ක්ලෝරෝ. එහෙමයි ආදේශිත. බ්‍රෝමින් ආදේශිතයක් විදිහට තිබුණොත් එයාගේ නාමය බ්‍රෝමෝ. ඔය විදිහට තමයි එන්නේ බ්‍රෝමෝ. ඊට වඩා පුතේ බෙන්සීන් පෙට්ටියක් වගේ ආදේශිතයක් විදිහට තිබුණොත් මෙයාගේ නාමය ෆෙනිල් කියලා ගන්නෙ. බෙන්සීන් වල ආදේශිත නාමය ෆෙනිල් කියලා ගන්නෙ. බෙන්සීන් වල ආදේශිත නාමය ෆෙනිල්. ඕම මෙලෝදියක් ඕනේ දැනට පොඩ්ඩක් මතක තියාගන්න. හරි දැනට ඔය ටික මතක තියාගන්න. මේ NO2 නයිට්‍රෝ, මෙයා එතිල්, මෙයා ප්‍රොපිල්, මෙයා මෙතිල්, මෙයා ක්ලෝරෝ, මෙයා බ්‍රෝමෝ, මෙයා ෆෙනිල්. මෙලෝම අවුලක් ඕනේ නැහැ. මං ආයි වැඩේ මුලටම එන්නම්. ආයි වැඩේ මුලටම එන්නම්. මට මේව වැඩක් නැහැ. හරි ඔයාලා ලියා ගන්න ඕන. හරි මේක ටග්ගල වීඩියෝ එක මේව කරලා මේ ටික ලියාගෙන තමයි ඉස්සරහට එන්න ඕන. මෙතනින් තමයි වැඩේ යන්නේ. හරි සර් මොකුත් ඕනේ මට දැන් මේව එකක්වත් ඕනේ නැහැ. ඔයා දන්නේ නැහැ කියලා හිතන්න. මොකුත් ඕනේ නැහැ. හරි දැන් ඔයා දන්නවා අංක කරගෙන යන්න ආවේ. අංක කරගෙන යන්නනේ ආවේ. හරි අංක කරගෙන යද්දි පුතේ මෙන්න මෙයාගේ කතාව. මේ ඔන්න පුතේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් දැන් මතක් වෙන්න ඕනේ මේ. සර් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් ඉන්නවා මේකේ දිලිසි කවුද පුතේ? මෙන්න දිගම කාබන් දාමය මෙයා. සර් අංක කරගෙන යද්දි ළමයෙක් අංක කරනවා 1 2 3 කියලා. තව ළමයෙක් මේ පැත්තට අංක කරගෙන යනවා 1 2 3 කියලා මෙහාට අංක කරනවා. එතකොට පුතේ මේකෙදි මෙන්න මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් අපිට පේන්න ඉන්නවා. එහෙනම් පුතේ මෙයාට තමයි මොන අංකයක් එන්න ඕනේ? අඩු අංකයක්. මේකට කාබොක්සිලික් කියලා කියනවා. හරි එහෙනම් පුතේ මේ අංකන දිශාව මේ පැත්ත වැරදි. මෙයාට තමයි අඩු අංකයක් වෙන විදිහට. මෙයාට අඩු අංකයක් වෙන විදිහට බලන්න. මෙහෙන් આવොත් මෙයාට 1, මෙහෙන් ගියොත් මෙයාට 3. එහෙනම් මේ පැත්තට තමයි අංකණය වෙන්න ඕන. එහෙනම් මේ අංකන දිශාව වැරදි. මේක තමයි හරි. තව එකක් බලමු. දැන් පේනවා දරුවන්ට. හරි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ පේනවා. හරි අර වගුවත් මතක තියෙන්න ඕන. ඔන්න හරි දැන් ඔන්න මතක් කරන්න ළමයිට දැන් අමතක වෙච්ච දරුවට මම පොඩ්ඩක් මේ පැත්තකින් ලියන්නම්. කාබොක්සිලික් ඊට පස්සේ පුතේ මේ විදියට මොනවා හරි R කාණ්ඩ දෙකක් තියෙන ඇස්ටර ඊට පස්සේ මේ අම්ල ක්ලෝරයිඩයක් හරි බ්‍රෝමයිඩයක් හරි මොනවා හරි එකක් අම්ල හේලයිඩයක් ඊට පස්සේ ඒමයිඩ ඊට පස්සේ සයනයිඩ හරි ඒව පහලට යන්නේ ඊට පස්සේ ඇල්ඩිහයිඩ ඊට පස්සේ සර් මේ පැත්තට මෙහෙම තියෙන කීටෝන ඊට පස්සේ මධ්‍යසාර ඊට පස්සේ NH2 ඔය විදිහට යන්නේ ඔය මතක තියාගන්න ඕනේ. දැන් පේනවා පුතේ මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් ඉන්නවා. ළමයට දැක්ක ගමන් පේනවා මේ දෙපැත්තෙන් R කාණ්ඩ දෙකක් කීටෝනයක් මෙයාතුත් R මෙයාතුත් R එනස රංක කරගෙන යනවා ළමෙක් මේ පැත්තට 1 2 3 4 මෙහාට අංක කරගෙන යනවා 1 2 3 4 එතකොට අඩු අංකයක් ලැබෙන මෙහාට යද්දී අංක 2 ලැබෙන බවත් මෙහාට එද්දී අංක 3 ලැබෙන බවත් පේනවා. එහෙනම් අංකන දිශාව මේ ඇල්ඩිහයිඩ් කොටසට අඩු අංකයක් ලැබෙන්නේ මෙහාට එද්දී. එහෙනම් අංකන දිශාව මේ පැත්තට වෙන්න ඕන. අංකන දිශාව මෙහාට අංකන දිශාව මෙහාට. හරි ඔන්න ඒකත් හරි. එතකොට මතක තියාගන්න ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් ඉද්දී යාට අඩු අංක ලැබෙන විදිහට අංකණය කරන්න ඕන. දරුවෙක් මෙහාට අංකණය කරොත් වැරදි. හරි ඔන්න වෙන මොකුත්ම නැති වෙලාවට ක්‍රියාකාරී කාණ්ඩයක් විතරක් ඉද්දී ඊට පස්සේ තමයි වැඩේ පත්තු වෙන්නේ. මොකද සර් වැඩේ පත්තු වෙනවා කියන්නේ. හරි ඔන්න වැරදිලා හරි පුතේ මෙහෙම සිද්ධියක් වුණොත් හරි ඔන්න ඇල්ඩිහයිඩයක් ඉන්නවා මෙතන. හරි ඔන්න මෙයා මෙහෙම ඉන්නවා. අපි හිතමු දෙමු. හරි මෙහෙම පටන් ගන්නකො. මෙහෙම. මධ්‍යසාරයකුත් ඉන්නවා. මෙන්න මෙතන NH2 කෙනෙකුත් ඉන්නවා. මෙතන මෙහෙමත් ඉන්නවා. ඔන්න දැන් තමයි සීන් එක වෙන්නේ. හරි දැන් තමයි පුතේ සිහි කල්පනාව අතිශයින්ම වැදගත්. ළමෙක් මේ පැත්තට අංක කරගෙන යනවා 1 2 3 4 හරි හානියක් නැහැනේ 1 2 3 4 හානියක් නැහැ. හරි මේ පැත්තට අංක කරගෙන යනවා තව දරුවෙක් මෙහාට අංකණය කරා තව දරුවෙක් මෙහාට අංකණය කරනවා 1 2 3 4. එතකොට බලන්න පුතේ මේ OH මේ පැත්තට අංකණය කරගෙන යද්දී OH ලැබිලා තියෙන අංක 2 සහ NH2 ට ලැබිලා තියෙන අංක 3.
මෙහෙට අංකණය කරද්දි පුතේ හරි මෙහාට අංකණය කරද්දි NH2 අංක 2 සහ OH අංක 3 ලැබිලා තියෙනවා. මං කිව්වා පුතේ හොඳට අහගන්න මේ. එතකොට ළමෙක් කියයි මේ සර් මාර සීන් එකනේ. මෙතන OH 2 ලැබිලා තියෙනවා. ඉතින් හැම වෙලාවෙම මේ කොහාට හරි ආදේශ මේ ක්‍රියාකාරී කාණ්ඩයකට අංක 2 ලැබිලා තියෙනවනේ. මේ වගේ වෙලාවකට හරි සිහි කල්පනාව. මෙන්න මේ ක්‍රියාකාරී වගුව මතක තියෙන්න ඕනේ පුතේ. මෙහෙම ක්‍රියාකාරී කාණ්ඩ වගේ දෙන්නෙක් ඉද්දි පුතේ දෙන්නෙක්ට ඩයල් එක වෙන්න බෑ. හරි එක තැනක එක්කෙනයි චරිතේ. මෙහෙම දෙන්නෙක් ඉද්දි පුතේ මෙන්න මේ ප්‍රමුඛතා ශ්‍රේණිය ඉහළින් ඉන්න කෙනා ක්‍රියාකාරී කාණ්ඩය වෙනවා. මෙයා මොකක් වෙනවද පුතේ? ආදේශිතය වෙනවා. අන්න. එතකොට ක්‍රියාකාරී කාණ්ඩයට තමයි මොන අංකයක් එන්න ඕනේ පුතේ? අඩු අංකය ලැබෙන්න ඕනේ. එහෙනම් මේ දෙන්නගෙන් ඩයල් එක කවුද? මේ දෙන්නගෙන් OH2 NH2 තියෙන වෙලාවේ ඩයල් එක කවුද? මේ දෙන්නගෙන් ඩයල් එක කවුද? මේ දෙන්නගෙන් උඩ ඉන්නේ OH නේ. එහෙනම් මෙයා තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ. ඒ සැනින්ම මෙයා කවුරු වෙනවද? ආදේශිතයක් වෙනවා. මෙයා ඉන්න තැනක පුතේ පොර මෙයා නෙමෙයි. හරි මේ දෙන්න ඉන්න තැනක පොර මෙයා. හරි එහෙනම් පුතේ අඩු අංකයක් ලැබෙන්න ඕන. කාට ඒක අඩු අංකයක් ලැබෙන්න ඕන? මෙන්න මෙයාට එහෙනම් පුතේ OH ට අඩු අංකයක් ලැබෙන විදිහට තමයි අංකණය වෙන්න ඕන. මෙතන OH ට 2 මෙතන OH ට 3 නේ. එහෙනම් අංකන දිශාව මෙන්න මේ පැත්තට වෙන්න ඕන. මේ පැත්තට වැරදි. එතකොට මගේ ළමෙක් අහින සර් ඉතින් 2 හම්බෙනව නම් කොහෙන් ආවත් අවුලක් නැහැ නේ. මෙතනත් 2 හම්බෙලා නැහැ. ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් ඉද්දි පුතේ ක්‍රියාකාර එක්කෙනෙක් තමයි එතන මේ ක්‍රියාකාරී කාණ්ඩ දෙන්නෙක් ඉන්න බෑ. ශ්‍රේණියේ පුතේ උඩ ඉන්න කෙනා ඩයල් එක වෙද්දී අනිත් කෙනා නිකම්ම මොකක් වෙනවද? ආදේශිතයක් වෙනවා. මේකේ ඩයල් එක වෙන්නේ කවුද? මේ උඩ ඉන්න කෙනා OH ඊට පහළ ඉන්නේ මෙයා ක්‍රියාකාරී කාණ්ඩය වෙනවා. එතකොට මෙයාට හැසිරෙන්න වෙන්නේ කවුරුවක් විදිහට? ආදේශිතයක් විදිහට. සර් අපි තව එකක් බලමු. හරි බලමු. හරි. ඔන්න මෙහෙම එක්කෙනෙක් ආවොත් හරි හරි අංක කරගෙන යද්දි සෑහෙන්න වැදගත්. හරි අංකණය සෑහෙන්න වැදගත්. අංකණය බැරි නම් වැඩේ සෑහෙන අවුල්නේ. හරි හරි මේ දෙන්නගේ තව උදාහරණ දෙකකින් මම මේ ඒවල හිතලා දෙන උදාහරණ දෙන්නේ. හරි සෑහෙන්න වැදගත්. මේක උදාහරණයක්. හරි දැන් බලන්නකො කතාව. හරි මේක උඩටත් වඩා ලේසි වෙන්න අමාරු වෙන්න මේ වගේ එකක් આવුත් මේවත් පටලන ළමයි. හරි මේවා පටලනවා. මේ පටලන දැන්මයි දෙන්නේ. දැන් අර කලින්ට උදාහරණයට කලින් මේක දෙන්න තිබ්බේ. මේක දුන්නා නම් මට වැඩේ ලේසි. මෙතනට NH2 හරි CH2 NH2 බලන්න වෙන වැඩේ පුතේ. මෙතන කාණ්ඩ දෙකක් ඉන්නවා. මෙතන මේ විදිහට කීටෝන කොටසක් ඉන්නවා. මෙතනට මේ විදිහට NH2 කොටසක් ඉන්නවා. දැන් මේ දෙන්න දිහා බැලුව අර වගුවේ උඩ ඉන්නව කවුද? මෙන්න කීටෝන කොටස ඊට පහළින් ඉන්නවා NH2. එහෙනම් මෙයා කවුද? ආදේශිත. එහෙනම් මෙයා කවුද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙනවා. එතකොට බලන්න මෙහෙම දෙන්නෙක් ඉද්දි මෙයා ඩයල් එක වෙනවා. මෙයා චාටර් වෙනවා. හරි මෙයා ප්‍රධාන ආදේශිතයක් වෙනවා. මෙයා ප්‍රධාන ක්‍රියා මේ කොටස ප්‍රධාන ක්‍රියාකාරී වෙනවා. ආදේශිත මෙයා වෙනවා. හේතුවයි උඩ ඉන්න කෙනා දෙන්නෙක් ඉන්න බෑ පුතේ. ඩයල් දෙන්නෙක් ඉන්න බෑ. එක්කෙනයි ඩයල් එක අනිත් කෙනා චාටර් වෙලා යනවා. එතකොට අඩු අංක ලැබෙන්න ඕනේ මෙයාට. එහෙනම් මේ පැත්තට අංකණය කරගෙන ගියොත් 1 2 3 4 5 දරුවෙක් කියයි මේ පැත්තට බැයිද 1 2 3 4 5. එතකොට පුතේ මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට 4 එන්නේ. ආදේශිතයට එක වැඩක් නැහැ පුතේ. ආදේශිත අපිට වැඩක් නැහැ. එයාට අංකණයේදී අපිට චරිත කරගන්න ඕන කවුද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. එයාට අඩු අංකයක් එන විදිහට තමයි අංකණය වෙන්න ඕනේ. එහෙනම් අංකන දිශාව මේ පැත්ත. ඔන්නව තමයි ළමයිට බැරි පුතේ දෙන්නෙක් ඉද්දි මේ වගේ අඩු අංකයක් ලැබෙන්න ඕන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට. හරි ඔන්නව තමයි විභාගෙට එන්නේ. තව එකම එකක් අංකණය කරමු. හරි ඔය හැම වර්ගෙම තියෙනවා. ඊට පස්සේ නාමකරණයට බහිමු. හරි තව එකක් අංකණය කරලා නාමකරණයට බහිමු. හරි පාස් පේපර්ස් ටිකත් එක්කම යන් අපි තව එකක් අංකණය කරමු. හැම එකක්ම තියෙන එකක් අංකණය කරමු. හැම එකක්ම. එතකොට දරුවන්ට හොඳට කල්පනාවට එනවා. හරි මේවා දන්නේ නැතුව සමහර දරුවෝ භාගයට ඉගෙනගෙන යන්නේ. හරිද? හරි ඔන්න දැන් වැඩේ හරි අන්තිම කොටසට ඇවිල්ලා තියෙන අංකණේ. හරි මම කිසි හදිස්සියක් නැහැ. හරි මම පොඩ්ඩක් මේක මේ
2023 එක්කෙනෙක්ට ගැලපෙන්නත් එක්කම තමයි කියලා දුන්නේ දැනුම බිඳුවේ ඉන්න එක්කෙනෙක් එක්ක. හරි. ඔය මතක තියාගන්න ඊළඟ මේක වීඩියෝ දෙකකින් යනවා පාස් පේපර්ස් වලට තව වීඩියෝ එකක් එනවා. එතකොට චූටි වීඩියෝස් 3කින් තමයි වැඩේ කොට දාලා දෙන්නේ. දිගම කාබන් දාමේ කතාව හරි සර්. දැන් හරි ඒව ඕනේ නෑනේ. දැන් අංකණය කරගෙන යන්නේ. සර් ඉස්සෙල්ලම දිගම කාබන් දාමේ තෝරගත්ත අංකණය කරද්දි මේ වගේ වෙන කොහෙවත් නැති හින්දා මෙන්න මෙයාගේ මේක තමයි දිගම කාබන් දාම. වෙන කාබන් දාම නෑනේ. හරි. ඊට පස්සේ බැලුවා ඔන්න දිගම කාබන් දාමේ තෝරගත්තා. අංකණයට එන්න තියෙන්නේ. මුලින්ම බලනවා ක්‍රියාකාරී කාණ්ඩ තියෙනවද කියලා. එහෙනම් එයාට අඩු අංකයක් වෙන විදිහට තමයි එන්න ඕනේ. පුතේ තියෙනවද මේ තමයි ක්‍රියාකාරී කාණ්ඩ සෙට් එක. මේකට අදාළ කවුරු හරි එක්කෙනෙක් මේකේ ඉන්නවද කියලා බලනවා. ඉන්නවා නේ සර් මේ OH ඉන්නවා මේකේ. නම් මෙයාට අඩු අංකයක් වෙන විදිහට තමයි අංකණය වෙන්න ඕන. කොහොම අංකණය වෙන්නේ? එහෙනම් මේ පැත්තට අංකණය වෙද්දී 1 2 3 4 5. හරි. මෙහාට අංකණය කරොත් හරි sorry මම මේ පැත්තට රීල දාන්න තියෙන්නේ. මේ පැත්තට ආවොත් 1 2 3 4 1 2 3 4 5 වෙනවා. මේ පැත්තට අංකණය කරොත් 1 2 3 4 5 වෙනවා. එතකොට මෙයාට අඩු අංකයක් එන්නේ මෙතනදි 2 මෙතනදි 4. එහෙනම් මේ අංකන දිශාව වැරදි. මේ පැත්තට තමයි අංකණය වෙන්න ඕන. හරි. ඒක තමයි මූලික පළවෙනි කතාව. දෙවෙනි එක්කෙනා හරි දෙවෙනි එක්කෙනා හරි මෙයා හරි දෙවෙනි එක්කෙනා දෙක බලන්න පුතේ දෙකේ කතාව හරි දෙකේ කතාව සෑහෙන්න වෙනස්. මෙයා අංකණය කරද්දී මොන පැත්තටද අංකණය කරන්න ඕන? මේකෙදිත් බලන්න ක්‍රියාකාරී කාණ්ඩයක් ඉන්නද පුතේ ඇල්ඩිහයිඩයක් ඉන්න වෙනවා. මෙයාට අඩු අංකයක් වෙන විදිහට 1 2 3 4 විදිහට අංකණය වෙනවා. මේ ඔක්කොම ආදේශිත මේවා ආදේශිත වෙනවා. මෙයාත් කවුද වෙන්නේ? ආදේශිතයක් වෙනවා. මේවා ආදේශිත බවට පත් වෙනවා. මේකෙත් පුතේ දිගම කාබන් දාමයේ තෝරන්න දෙයක් නැහැ. එකම කාබන් දාමයයි තියෙන්නේ. එතකොට මෙතන නම් පුතේ පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවනේ සර්. මෙන්න කාබොක්සිලික් කොටසක් ඉන්නවා. මෙයාතුත් ඉන්නවා. ඊට අමතරව පුතේ මෙයාත් ඉන්නවා. මේ ඇල්ඩිහයිඩ් කොටසකුත් ඉන්නවා. සර් මේ දෙන්නගෙන් අඩු අංක ලැබෙන්න අපි මෙයාට තමයි අඩු අංකයක් එන්න ඕන. හේතුව මෙයා උඩින් ඉන්න කෙනා 1 2 3 4 5 එහෙනම් පුතේ මේ පැත්තට තමයි අංකණය වෙන්න ඕනේ. මේ කොටස මොකක් වෙනවා එතකොට? ඉබේම ආදේශිතයක් වෙනවා. මෙයා ඩයල් එක වෙද්දි මෙයා ඉබේම ආදේශිතයක් වෙනවා. ඕක තමයි පුතේ කතාව UPSC නාමකරණේ. හරි. මෙයා ප්‍රමුඛ කාණ්ඩයක් වෙද්දි මෙයා ඉබේම පුතේ ආදේශිතයක් බවට පත් වෙනවා. ඕක තමයි වෙන කතාව. හරි. සෑහෙන්න වැදගත් විභාගෙට. හරි. අතනින් එහා පැත්ත අපි හිමීට නාමකරණයට එමු. හරි. කලබලයක් නැහැ නාමකරණයට එමු.